අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශවන කාලෝ අයං භදංතා ධම්මත් ශවන කාලෝ අයං බදන්තා ධම්මත් ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති සදහෙති කාරුණික පින්වත්නි, සෑම සතියකම සිකුරාදා දින ඌව ප්‍රජා ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වන නිවන් මඟ සද්ධර්ම දේශනා මාලාවේ 81 වන සදහම් දේශනාවයි අද පවත්වනු ලබන්නේ. අද එම උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නෙත් නෙළුම්දෙණිය ගෝතම විහාරස්ථානයේ පින්වන්ත දායක පිරිස විසින් අපේක්ෂිත අරමුණු පරිද්දෙන් පුණ්‍යානුමෝදනාවන් ආශිර්වාද සිද්ධ කිරීම පින්කමේ අවසානයේදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙමින් අද දවසේ නිවන් මඟ මෙම සද්ධර්ම දේශනාවට ඉතාමත්ම සුලභව සිදු කරන පින්කමක් පිළිබඳව එහි නිවැරදි කරුණුකාරණා පැහැදිලි කිරීම දේශනා කරන දේශනාවකුයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. අද දේශනාවේ මාතෘකාව තමයි පින් දීම කියන මාතෘකාව. මේ සම්බන්ධ නිවැරදිම වූ බෞද්ධ දර්ශනයේ අදහස කුමක්ද කියන එක පිළිබඳවත් සැබවින්ම මියගිය ඥාතිවරයාට පින අත්පත් වෙන ආකාරයට ඒ තාක්ෂණික කටයුත්ත සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණාවත් ඒ පිළිබඳව ඔබට තේරුම් ගැනීමට පහසු උපමා අනුසාරයෙන් මේ සාකච්ඡාව අද දවසේ අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පිනතුනි, ඔබ හැම කෙනෙක්ම පාහේ ඉතාමත්ම කැමති ඔබගේ
හිතවිෂීන් හැටියට ඉඳලා මිය පරලොව ගිය පින්වත් පිරිසට භවගාමී වශයෙන් සැනසීමට සුවපත් භාවයට පත්වීම සඳහා උදව් උපකාර කරන්න. ඒ අයගේ ජීවිත යම් හේයකින් අඩලුහුඩුකම් සහිතව ගැටලුකාරී ස්වභාවයන් සහිතව කිසියම් විදිහක ප්‍රශ්නකාරී තත්වයෙන් පෙළෙනවා නම් එයින් අතමුදවාගෙන ඔවුන්ට ඉතාමත් සුවපත් සැනසිලිදායක ජීවිතයන් අත්පත් කර දීම සඳහා ඔබ ඉතාමත්ම ලොකු කැමැත්තක් දක්වනවා බෞද්ධ පින්නතුන් විදිහට. පින්නතුනි ඇත්තටම ගත්තොත් එහෙම බෞද්ධ අපි විතරක් නෙමෙයි මේ චාරිත්‍රය සිදු කරන්නේ සියලුම ආකාරයේ ආගම්වල සියලුම ආකාරයේ වකවානුවල පිරිස මේ සඳහා යම් යම් වෑයම් කිරීම උත්සාහ කිරීම අත්හදා බැලීම් විශ්වාසයන් පදනම් කරගෙන යම් යම් කටයුතු වල නිරත වීම සිද්ධ කරලා තියෙනවා. ඇත්තටම පින්දීමේ චාරිත්‍රය නිවැරදිව සිදු කරන්නට ක්‍රමයක් දේශනා වන්නේ බෞද්ධ ක්‍රමයේ තුල උනාට පින්දීමේ සංකල්පය ආරම්භක පියවර බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච එකක් නෙමෙයි. ඊට පෙර යුගයේ ඉඳලම මිනිසුන් උත්සාහ කළා තමන්ගේ මියගිය පිරිස වෙනුවෙන් යමක් යම් සේවාවක් යම් උදව්වක් සිද්ධ කිරීම සඳහා කටයුතු කරා. ඒ සඳහා අපට පේනවා අපේ ජන සාහිත්‍ය තුළ ඉතාම පැරණි වකවානුවේ පවා මිනිසුන් මියගිය කෙනා ජීවත් වෙනවා කියලා. මියගිය කෙනා වටේ අපි වටේටම ආසන්නයේම ඉන්නවා කියලා. මියගිය කෙනා යම් නිශ්චිත ස්ථානයක උපත ලබා වාසය කරනවා කියලා වාගේ විවිධ මතයන් මේ පිළිබඳව දරලා තියෙනවා. අපට හමු වෙනවා ඇතැම් යුගවල අපේ බුදුරජාණන් වහන්සේ පහළ වන සමකාලීන යුගයේත් ඊට පෙර සිටමත් ඇතැම් අය කල්පනා කළේ මේ මියගිය කෙනා අහසේ ජීවත් වෙනවා ඉහළින් තැනක ජීවත් වෙනවා කියන දේ. ඒ අනුව ඒ පිරිස අහසේ නැත්තම් ඉහළ අපට ඉහළින් ජීවත් වෙන මේ පිරිසට මේ දේවල් යවන්නේ කොහොමද? මේ දේවල් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කල්පනා කළා. ඒ කණ්ඩායම් එක විදිහේ තර්කානුකූල ක්‍රම වලට හිතලා ඔවුන් මේ සඳහා විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඇතැම් පිරිස් හිතුවා අහසට පාවෙලා යන ක්‍රමයකට මේ දෙන්න ඕන බඩු පත් කළොත් ඒක ඒ ඉහළ ඉන්න අයට ලැබේවි කියලා. ඒ අනුව තමයි සමහරු මේ දෙන්න අවශ්‍යයි කියන දේවල් දුමක් බවට පත් කිරීම ආරම්භ කළේ. එතකොට ඒකට විශේෂිත වූ ස්ථානයක් තෝරාගෙන පූජනීය තැනක් විදිහට ඒක පත් කරලා ඒ තැනට ගිහිල්ලා පුලුස්සන දේ අර ඥාතිවරුන්ට ගිහිල්ලා ඒ අයගේ ජීවිත සැපවත් භාවයට පත් වෙනවා කියන විශ්වාසයෙන් මේ අය ගින්නට දැම්මා අර ඥාතීන්ට දෙන්න කැමති දේවල්. ඔබ අහලා තියෙනවා විවිධ වෘතාන්තවල කතන්දරවල යාග අග්නියට ඇඳුම් පැළඳුම් ආහාර පාන ගිතෙල් ඇතුළු රත්තරම් බඩු පවා අර මියගිය තැනැත්තාට දෙන්නට කැමති කියලා මේ අය බලාපොරොත්තු වෙන සියලුම ආකාරයේ දේවල් ගින්නට දැම්මා. ගින්න දිගේ දුමක් බවට පත් වෙලා ඒ අය වෙත මේක යයි කියන විශ්වාසය ඇතුව. ඇතැම් යුගවල තවත් සමහරු නිරීක්ෂණය කරනකොට සමහර තැන්
මේ අයට පෙනෙන්න ගත්තා අහසේ සිට පැන නැගිලා පොළව දිගේ ගලාන ගිහිල්ලා ආයෙත් අහසටම යන ගංගා ගැන. ඇත්තටම ඊටාම සුවිශාල වපසරියක තියෙන ඉන්දියාවේ ඔබට ගියපුවහම පේනවා ගංගා නම් නදිය පළලින් කිලෝමීටර් 5ක් 6කට වඩා වැඩි. ඒ කියන්නේ තනි පාලමක් තියෙනවා නදිය හරහා යන මේක කිලෝමීටර් 5කට ආසන්න ප්‍රමාණයක් වෙනවා පාලම වතුර ඊටාම අධිකව තියෙන කාලෙට මේ මුළු පරිසරය පුරාම මේ කිලෝමීටර් 5 පළලටම ජලය යනවා. එතකොට මේ පාලමේ මැදට ගිහිල්ලා වම් පැත්ත බැලුවත් පේන්නේ අහස දක්වාම දිගට කෙලින් ගලන ගඟ. දකුණු පැත්ත බැලුවත් පෙනෙන්නේ දිගට අහස දක්වාම සිතිජය දක්වාම පෙනෙන ගලන ගඟ. කියන්නේ ගඟ ඊටාම කෙලින් දුරට පේනවා. ඒ හින්දා ගඟ දෙපැත්තෙම අහස පේනවා. ප්‍රාථමික යුගයේ මිනිස්සුયો මේ ගඟ ගැන හිතුවේ මේක අහසෙන් පැන නැගිලා පොළව දිගේ ගලාගෙන ගිහිල්ලා ආපහු අහසටම යන ගංගාව කියලා. අහස් ගංගාව කියලත් මේකට ඇතමුන් කිව්වා. ඒ හින්දා අහසේ ඉන්න මියගිය අයට මේ යවන්න ඕන දේවල් යවන්න මේ ගඟට දැම්මනම් හරි ඒ යවන්න ඕන දේවල් කියලා මේ කට්ටිය කල්පනා කළා. එහෙම කල්පනා කරලා තමයි ගඟට පූජා කිරීම ගංගා නම් වූ ඒ ඊටාම පූජනීය වුන් විශ්වාස කළ අහසේ සිට පැන නැගලා පොළොව දිගේ ගලාගෙන යලිත් අහසටම ගමන් කරන මේ ගඟට මේක දැම්මේ එතකොට අර මියගිය ඥාතීන්ට අවශ්‍ය දේවල් යවන්න පුළුවන් කියන දේ තමයි මේ මිනිස්සුන් විශ්වාස කළේ. ඊළඟට තව පාර්ශවයන් ඉන්නවා මේ අය මේ සඳහා දූතයෙක් එහෙම නැත්නම් මැද ඒ සඳහා ක්‍රියාත්මක කරන කෙනෙක්ව පාවිච්චි කළා. ඒ කියන්නේ ඔබ දන්නවා දේවාලවල කපු මහත්තුරු එහෙම නැත්නම් යාග හෝමවල යාග පවත්වන පිරිස මියගිය ඥාතීන්ට දෙන්න ඕන අය ඒ කට්ටිය බාර ගන්නවා අර කුරී සර්විස් වල වගේ. ඒ කට්ටිය බාර අරගෙන ඒ කට්ටිය කියනවා ඒක අපි ඒ කට්ටියට දෙන්නම් යවන්නම් කියලා. මේක මේ මිනිසුන් නිකන් රැවටිලා කරපු එකක් නෙමෙයි විශ්වාසයට කරපු එකක්. මේ විශ්වාසය තුළ ඒ අය දෙවියන්ට කන්න ලව් කරලා දේවාලේ කට්ටඩියෙක් හරි එහෙම නැත්නම් දේවගැතිවරයෙක් හරි කන්න ලව් කරලා මේ දේවල් ඔබට ලබා දුන්න ඔබ ඒ අදාළ පුද්ගලයාට ලබා දීලා එයාගේ ජීවිතයේ සුවපත් භාවයට පත් කරන්න කියලා යාඥා කරනවා ඉල්ලීම් කරනවා අනකිරීම් සිද්ධ කරනවා මිනිසුන් විශ්වාස කළා. මිනිසුන් පින්නතුන විශ්වාස කළා මේ ක්‍රමයට ඥාතීන්ට අවශ්‍ය දේවල් යවන්න පවරන්න පුළුවන් කියලා. එතකොට මේ විදිහේ ප්‍රාථමික විශ්වාස ගණනාවක් මේ පින්දීම කියන චාරිත්‍රයක යෙදෙනවා. ඇතැම් අය මේ පින් දෙන අය පින් ගන්න ඕන අය පෙරේතාත්ම භාවවල උපත ලැබලා ඉන්නවා කියලා හිතලා ඒ අයට කන්න කෑම බීම් ඒ අයට ඇරයි යන්න කියලා ඇඳුම් ඒ අය වාසය කරනවා කියලා උපකල්පනය කරන සොහොන් බිම් වල එහෙම නැත්නම් හන්දිවල සතරමං හන්දිවල වාගේ තැන්වල තැම්පත් කරනවා. ඒ අය හිතුවේ ඒ අදාළ කෙනා ඇවිල්ලා මේක අරන් යනවා කියලා. දියලා කවුරුත් නැති හුදකලා වෙලාවල් වල ඊටාම නිස්කලංක පරිසරයන් තුළ තිබ්බම ඒ අදාළ අය මේක ඇවිල්ලා අරගෙන යනවා කියලා මේ කට්ටිය හිතුවා. මේකත් පින්දීම මලවුන් ඇදහිීම පිළිබඳව මලවුන්ට සැලකීම පිළිබඳව තවත් එක්තරා අවස්ථාවක්. එතකොට මේ විදිහට පින්තුනි සලකා බලපුවාම මියගිය අයට යම් දෙයක් අපි අතින් වෙන්න ඕන කියලා හිතලා මියගිය අයට යම් දෙයක් අපි කරන්න ඕන කියලා හිතලා ඒ වෙනුවෙන් කටයුතු කරන්න ආරම්භ කිරීම සියලු පාර්ශව විසින් සියලු ආගම් වල වාගේ දරන ලද කැමැත්තක් දරන ලද අදහසක් ඇටියට අපිට කියන්න පුළුවන්. මේකල තියෙන ඇතැම් අය මලමිනිය වැළලුවාම ඒ මලමිනිය ළඟට ඇවිල්ලා දෙවියෝ මෙයාව අරගෙන යනවා. එතකොට ඒ නිසා එයාට අවශ්‍ය දේවල් මේ මලමිනියත් එක්කම ඒ වලේම ඒ තැම්පත් කරන භූමදානය කරන තැනම තියන්න ඕන කියලා යන්න ලේසි වෙන විදිහට ඉන්දවල වාඩි කරවීම දක්වා
මේ විශ්වාසයන් වෙනස්. මේ විශ්වාසයන් පවතිනවා. ඒ නිසා එහෙම බලවුවාම මේ පින්දීම එහෙම දිගු කාලීනව සංවර්ධනය වෙමින් ආපු විවිධ විදිහේ මතවාදයන් එක්ක හැලහැප්පෙමින් පැමිණිච්ච චාරිත්‍රයක්. ඔනොහොම යුගයක තමයි මේ කාර්ය නිෂ්ඵල වූ ක්‍රම අර්ථ ශූන්‍ය වූ ඵලදායිතාවයක් නැති යථාවත් භාවයක් නැති ක්‍රම දැකලා බුදුහාමුදුරුවෝ මේ පින්දීම පිළිබඳව ඊටාම සත්‍යවාදී වූ ක්‍රමයක් හඳුන්වා දුන්නේ. මියගිය අයට පින් දෙන්න ඕන නැත්නම් යම් සම්පත්තියෙන් දෙන්න ඕන. හැබැයි මේ සම්පත්තියෙන් ගින්නට දැම්මට යන්නේ නෑ. ඒක පිච්චෙනවා, අලු වෙනවා, දුමක් හට ගන්නවා විතරයි. ඒක යන්නේ නෑ. ගඟට දැම්මට මේ ගඟ කවදාවත් අහසට යන්නේ නෑ. අදාළ මියගිය අයට මේ බඩු අරන් යන මේ ප්‍රවාහන ධාරාවක් නෙමෙයි මේ ගංගා නම් ගඟ. ඊළඟට පොළොවයට වැළලුවාම මේක පස් වෙලා යනවා මිසක් ඒක අරගෙන යන කෙනෙක් එහෙම අරගෙන යන්න පුළුවන් බවක් ඇත්ත වශයෙන්ම නෑ. තාම අර්ථ ශූන්‍ය දේවල්. ඉතින් බුදුහාමුදුරුවෝ මේ සඳහා අපිට අනුදැන වදාළ පින්වතුනි, ඔබ සතු භෞතිකමය වූ සම්පත්තිය චිත්ත තරංග බවට පත් කරලා ඒ තරංග විදිහට තව කෙනෙකුට ඒක ලබා දීලා එයාට ඒ තරංග වලින් නැවත භෞතිකත්වයට එය පරිවර්තනය කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ. මම මේක ඔබට ඊ타මත්ම විශ්වාසයෙන් සහ ඊ타මත්ම දැඩිව මතක් කරනවා. මේ බුදුහාමුදුරුවෝ වසර 2600කට ඉස්සරලා කියලා තියෙන්නේ අද ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න පාවිච්චි කරන තාක්ෂණය ගැන. ඔබ අද දන්නවා ඔබගේ දුරකථනයෙන් ඔබ ඉදිරියේ ඉන්න කෙනෙකුගේ ෆොටෝ එකක් ගහලා ඒ ෆොටෝ එක තව ඈත කොහේ හරි තියෙන දුරකථනයකට අපිට යවන්න පුළුවන්. මැදදී යනවා පේන්නේ නැතුව. කොහොමද මේක කරන්නේ? ඔබ දන්නවා මේ තාක්ෂණය ගැන. අර භෞතිකමය වූ වස්තුව නැත්නම් භෞතිකමය වූ දෙය තරංග බවට, රූප තරංග, ශබ්ද තරංග බවට, තරංග බවට පරිවර්තනය කරලා මේ වායුගෝලයේ ගමන් කළ හැකි වස්තුවක් බවට ඒක පරිවර්තනය කරනවා. ඊළඟට මේකෙන් අර යවන එකට යවන්නේ මේ තරංග ටික තමයි. එහා පැත්තේ තියෙන ඩිවයිස් එකකින්, උපකරණයකින් තරංග විදිහට මේක උරාගෙන භෞතික විදිහට යලිපත් කරලා ඒ වර්ණ, ඒ ශබ්ද, ඒ හඬ, ඒ ඉරියව් 100%ක්ම එලෙසින්ම දෘශ්‍ය වෙනවා, ශ්‍රවණය වෙනවා. ඔබ දැන් දුරකථනයත් එක්ක කෙනෙකුගේ ෆෝන් එකකින් ෆෝන් එකකට ෆොටෝ යවලා තියෙනවා නම් රූපවාහිනියේ සිද්ධ වෙන ක්‍රියාවලියේ තාක්ෂණය පිළිබඳ යම් පමණකට ඔබ දන්නවනම් විකාශන ආයතනයෙන් විකාශනය කරනවා. වායුගෝලයේ මේ වායු ධාරාවන් අපිට පෙනෙන්නේ නැහැ, තරංග අපිට පෙනෙන්නේ නැහැ. හැබැයි අපේ ටීවී එකට, අපේ රේඩියෝ එකට මේක ඇවිල්ලා තියෙනවා. අපේ පරිගණකයට මේක ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා අපේකෙන් පෙනෙන්නේ අර එව්ව තැනින් එව්ව පාටම, එව්ව තැනින් එව්ව කටහඬ, ඒ උච්චාරණ, ඒ උස් පහත් වීම, ඒ සියලු දේවල් සහිතව 100%ක්ම සමානයි. එතකොට මෙන්න මේ තාක්ෂණය තමයි මීට වසර 2600කට ඉස්සරලා අපේ බුදුහාමුදුරුවෝ පින්දීම සඳහා පාවිච්චි කරලා තියෙනවා. මතක තියාගන්න. ඒ නිසා විශ්වාසයට එහා ගියපු විද්‍යාත්මක සත්‍යතාවයක් තියෙන දෙයක් තමයි පින්දීම පිළිබඳ බෞද්ධ දර්ශනයේ මතය. පින්දීම පිළිබඳ බෞද්ධ දර්ශනයේ අදහස. ඒ හුදු විශ්වාසයක් නෙමෙයි, ඒක සැබවින්ම සිදු කළ හැක්කක්. එතන මතක තියාගන්න, දැන් මේ වැඩේ කරන්න ෆෝන් එකට ඕන ඒකට සුදුසු වර්ගයේ දුරකථනයක්. කියන්නේ ස්මාර්ට් ෆෝන් එකක් ඕනේ. එහෙම නැතුව මේක බෑ. ඒ වගේම මේ යවන වෙලාවේ එකට අවශ්‍යයි බැටරි පවර් එක. බැටරි බලය. ඊළඟට ඒකට අවශ්‍යයි මේ භෞතිකත්වයේ තරංග බවට පත් කරන සිග්නල් IC එක. මේ පරිවර්තනය කරලා යවන්න සහ අර පැත්තෙන් උරා ගන්න අවශ්‍ය මේ දුරකථනයේ ඒ ශක්්‍යතාවය
අඩු ලුහුඩු වෙලා නම් දෝෂ සහිත නම් වැඩේ වෙන්නේ නැහැ. පින්වතුනි මතක තියාගන්න අන්නේ උපකරණයෙන් සිදු කරන කාර්ය ඔබේ මොලේට ඔබේ මනසට සිද්ධ කළ හැකි බව තමයි මේ කියන්නේ. ඒක පිළිගන්න අපිට වෙනවනේ. අද තාක්ෂණයේ දියුණු කරලා අහසේ පාවෙන යාන හදලා තියෙනවා. එදා හිත දියුණු කරලා අහසේ පාවෙන මිනිස්සු හිටියා. අද තාක්ෂණයේ දියුණු කරලා ජලයේ ගමන් කරනවා. පාවෙනවා ගිලෙන්නේ නැතුව. එදා ජලයේ මිනිස්සු ඇවිද්දා. නේද? එතකොට අද තාක්ෂණය පාවිච්චි කරලා තැනකින් තැනකට යමක් යවනවා. එදා මිනිස්සු හිතෙන් හිතට එහෙම පණිවිඩය යවුවා. ගනුදෙනු කළා. හිතෙන් අනිත් කෙනෙකුගේ හිත දැනගත්තා. අනිත් කෙනෙකුට යම් දේ පණිවිඩයක් යවලා ඕක ක්‍රියාත්මක කරන්න එදා මේ හිත දියුණු කරලා පුළුවන්කම ලැබලා තියෙනවා. ඒ නිසා මේ දුරකථනයෙන් විකාශනය කරන විකාශන උපකරණයකින් සිදු කරන තාක්ෂණික කටයුත්ත පින්වතුනි ඔබේ හිතෙන් සිදු කළ හැකිමයි. අන්නේ හැකියාව පාවිච්චි කළා තමයි මේ පින්දීම කියන කාරණාව බුදුහාමුදුරුව හඳුන්වා දෙන්නේ. එතනදී බුදුහාමුදුරුව දේශනා කරන වැදගත් කාරණා කිහිපයක් මම ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ පින්දීම සිදු කරන්නට අනිවාර්යෙන්ම ඔබ එය සිදු කළ හැක්කෙක් බවට පත් වෙන්නම ඕන. ඒ කියන්නේ අපි දැන් පින් දුන්නට හැමෝම හැම වෙලේම මේක හැමෝටම කළ හැකි එකක් නෙමෙයි. ඒ සඳහා තියෙනවා සුදුසුකම්. ඒ සඳහා තිබෙනවා විශේෂ පිරිය යුතු මූලික අවශ්‍යතාවයන්. ඒ අවශ්‍යතාවයන් නොපුරන කෙනෙක්ට මේ භෞතිකත්වයේ තරංග බවට පරිවර්තනය කිරීමේ ශක්්‍යතාවේ නැහැ. අපි හිතාන ඉන්නේ අපි ළඟ තියෙන දෙයක් කාට හරි ගිහින් අපි තල්ලු කරලා දීලා ආවම එතන අපිට පින් සිද්ධ වුණා කියලා වුණාට ඇත්තම කතාව එහෙම නෙමෙයි. පින් සිද්ධ වීම සම්බන්ධයෙන් අර දුරකථනයේ ඒකට සුදුසු වර්ගයේ ෆෝන් එකක් වීම, මේ වෙලාවේ දුරකථනයේ බැටරි පවර් එක හොඳටම තියෙන එකක් වීම, මේ තරංග එහාට මෙහාට යවන්න අවශ්‍ය වෙන අන්තර්ජාල පහසුකම ඩේටා ඒකේ තියෙන බව වාගේ මේකේ මේ සිග්නල් යවන්න පුළුවන් දුරකථනයේ පාවිච්චි කරන ඒ තාක්ෂණයේ සිග්නල් IC එකේ හොඳට තියෙන්න ඕන කියන කාරණාව වාගේ පින්වතුනි මතක තියාගන්න පින් සිද්ධ කරගන්න ඔබ සතුවත් ඊටාම අත්‍යවශ්‍ය නොතිබුණොත් සිද්ධ වෙන්නේ නැති තරමට මේ පින් ඊටාමත්ම බල සම්පන්න අත්‍යවශ්‍යතා ගණනාවක් ධර්මයේ කියනවා. ඉන්න එකක් තමයි ඔබ ඊටාමත්ම පවිත්‍ර වූ සීලයකින් සමන්විත වීම. මේක නිකන් කරන්ට් එක නැති ෆෝන් එකක් වාගේ සිල්වත් නැති කෙනෙක්. සිල්වත් නැති කෙනෙක්ට පින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ධර්මයේ කියනවා යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. ඔබ උදව් කරනකොට, ඔබ දන් දෙනකොට, ඔබ පින් කරනකොට ඔබට අපි පන්සිල් මුලින් දෙන්නෙම ඔබ සිල්වත් කරන්න. හැබැයි ඔබ ගන්නේ නැත්තම් හිතෙන් ඔබ සිල්වත් වෙන්නේ නැහැ පින්වතුනි මතක තියාගන්න. ඔබ ප්‍රතිපත්තියක් හැටියට රකින්න සීලය තමයි මෙතන මේ කියලා තියෙන සීලය. අපි බලෙන් දෙනකොට කියවන ඒ සජ්ජායනාවෙන් සමාදන් වෙන සීලයක් ඇත්ත වශයෙන්ම නැහැනේ. නේද? ඒ හින්දා මතක තියාගන්න මේ ෆෝන් එකේ අර බලය නැත්තම් බැටරි ශක්තිය වාගේ බලය වාගේ පින් සිද්ධ කරගන්න නම් අවශ්‍ය වෙන පළවෙනි සුදුසුකම තමයි ඔබ දුසිල්වතෙක් නොවීම. ඔබ සිල්වතෙක් බවට පත්වීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. දෙවෙනි කාරණාව තමයි මේ සඳහා අදාළ කරන අමුද්‍රව්‍ය ඔබ සතු සියලුම වස්තුව නෙමෙයි. ඒ සඳහා සුදුසු වන්නේ එක් වර්ගයක වස්තුන් පමණයි. ඒ තමයි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි භෝගේ. ඔබට තරංග බවට පරිවර්තනය කරන්න පුළුවන්නේ ඔබ සතු ඔබේ ධනය කියන කොට්ටාසයට වැටෙන ධන. ඒ කියන්නේ පින්වතුනි ඔබ ළඟ තියෙනවනේ ඔබ ළඟ තිබුණට ඔබගේ නොවන බඩු අපි තුන් පිනෑස් කරලා ගත්ත වාහනේ ණයට ගත්ත මොනවා හරි බඩු තව කාගෙන් හරි ඉල්ලගෙන ඇවිල්ලා දැන් පාවිච්චි කරන බඩු තියෙන්නේ ඔබ ළඟ වුණාට තාම අයිති ඔබේ නෙවෙයිනේ.
ඒ ඔබේ නොවන කිසිම දෙයකින් ඔබට පින් කරගන්න බෑ. ඒකයි රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් තිබුණට ඒකෙන් රජවරු පින් නොකර එයා කුලී වැඩ කරලා එයා ගොවිතැනක් කරලා එයා මොකක් හරි කරලා පින් සිද්ධ කරලා තියෙන අතීතයේ නිසා ඕනෑ තරම් දායක දායිකාව ඉද්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩලා ලබාගත් දාන ටිකකින් දන් දීලා තමයි ඥාතීන්ට පින් දීලා තියෙන්නේ. මේවා නිකන් සිදුවෙච්ච කාරණා නෙමෙයි. පින් දීම පිළිබඳ සත්‍ය తත්වය තමයි ඔබේ ධනයේ බවට පත් වූ ධනයෙන් විතරයි ඔබට පින් කරන්න පුළුවන්. මොනවද ඔබේ ධනයේ බවට පත් වෙන්නේ? එහෙනම් ඔබ මහන්සි වෙලා ඔබේ ශ්‍රමය හෝ ඔබේ ඥානය අලෙවි කරලා ඔබට උපයාගත් ධනයට කියනවා ඔබේ වස්තුව. ඒ කියන්නේ ඔබ වංචා කරලා හම්බ කරන ධනය ඔබ ළඟ තිබ්බට ඔබේ නෙමෙයි. ඔබ අල්ලස් අරගෙන හම්බ කරලා තියෙන ධනය ඔබ ළඟ තිබ්බට ඔබේ නෙමෙයි. ඒ වගේම අර මං කිව්ව ණයට ගත්ත, ඉල්ලගත්ත, තාමත් ගෙවමින් ඉන්න යම් වස්තුවක් ඔබ ළඟ තිබ්බට මේක ඔබේ නෙමෙයි. එවැනි දේ ඔබ අත්හැරියා කියලා, ඔබ දන් දුන්නා කියලා, ඔබ කාටට එක පරිත්‍යාග කළා කියලා ධර්මයේ කියනවා ඔබට මේ චිත්ත තරංග විශේෂය සකස් කරන්න බෑ. නේද? ඒ කියන්නේ මේ පින කියලා කියන්නේ ඒ තරංග සකස් කිරීම. එය සකස් වුණා නම් නිවැරදිව ඔබට මැනෙනවා. ඔබට දැනෙනවා. ඒ තමයි ඔබට පිනායන සතුටක් දැනෙන බව. ඔබට පිනායන සතුට දැනෙනවා කියන්නේ ඔබ මේ කරන ලද භෞතික ක්‍රියාකාරීත්වය තුළ ඔබ දැන් කාට හරි යවන්න පුළුවන්. අනුමෝදන් කරන්න පුළුවන් වර්ගයේ ශක්තිය බවට ඔබේ භෞතිකත්වයේ පත් කරලා තියෙනවා කියන එක. ඊළඟට පිළිතුරු මතක තියාගන්න මෙතනදී ඉතා වැදගත්. මේ කියන භෞතික වස්තුව ඔබ නැමැති උපකරණයට දාලා පින කියන ශක්තිය නිපදවන්න අවශ්‍යයි. අතරමැදි තව විශේෂ බලයක්. ඒ තමයි මේ ඉලෙක්ට්‍රිසිටි වාගේ, කරන්ට් එක වාගේ මේකට අවශ්‍ය කරන ශක්තිය තමයි කර්මඵල ඇදහිීම. ඔබ ධර්මයේ පිළිබඳව, හේතුඵල ධර්මතාවය පිළිබඳව, පින්පව් පිළිබඳව, පින්පව් සිද්ධ වෙන චිත්ත ක්‍රියාකාරීත්වය පිළිබඳව, පුද්ගලයෙකුගේ ජීවිතයට පින පවෙන් ලැබෙන පිළිසරණ පිළිබඳව සත්‍යවාදී වූ අදහස් දන්නවා නම් තමයි ඔබ මේ විශ්වාසයෙන් මේ කටයුත්තේ නියැලෙන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා සම්මා දිට්ඨිය, කම්මඵල විශ්වාසය. අபிසද්ධහං කම්මඵලං උලාරං කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මේක. කියන ඔබ මිත්‍යා දෘෂ්ටික නම් ඔබ දන් දෙන්නේ වෙනත් ඉලක්ක වලින්. ඔබ වෙනත් විදිහේ දෘෂ්ටීන් සහිත නම් කියන ඔබ මොකවත් පිළිගන්නේ නැති කෙනෙක් නම් ඔබ දන් දෙන්නේ ටැක්ස් ප්‍රශ්නවලට. ඔබ දන් දෙන්නේ සමාජ ප්‍රශ්නවලට. ඔබ උදව් කරන්නේ නිකන් අනිත් කෙනාටත් මොනවාරි දෙන්න ඕන කමට නේද? හැබැයි පින් දන්න නැත්තම් කර්මය දන්න, කුසලයේ දන්න පුද්ගලයා අත්හරින්නේ පූජා කරන්නේ කෙනෙකුට වෙනමම ඉලක්කයකින්. මතක තියාගන්න කිසිවක් ලබා ගැනීමේ අදහසකින් තොරව කරන අත්හැරීම තුළ තමයි අසීමිත ලෙස ලැබෙන වරමතවත් මේ පුණ්‍ය ශක්තිය හැදෙන්නේ. දානයක උපරිම නිවැරදිතාවය තමයි කිසිම බලාපොරොත්තුවක් නැතුව උදව් කරන්නා කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන්, හිතෛෂී භාවයෙන් ඔබ සන්තක දේ පරිත්‍යාග කිරීම. ඔබට අතිරික්ත වූ දේ අත්හැරීමට වඩා වැදගත් කියන්නේ ධර්මයේ ඔබට අත්‍යවශ්‍ය වූ දේ අත්‍යවශ්‍ය මොහොතේ ඔබ අත්හරිනවා නම් අන්න ඒ අවස්ථාව. එහෙම වෙලාවට තමයි මේ ඊටාම බල සම්පන්න චිත්ත ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා මේ තරංග හැදෙන්නේ. එතකොට මතක තියාගන්න භෞතිකමය වූ සම්පත් හැටියට ඇඳුම් පූජා කළොත් ඔබ සතු බලයෙහි තිබෙන්නේ, ඒ කියන්නේ පිනේ තියෙන්නේ ඇඳුම් හිමි වෙන බලය. අන්නදෝ බලදෝ හෝති. ආහාර පූජා කළාම හම්බෙන්නේ බලය. වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍ර පූජා කළාම හම්බෙනවා කියන්නේ ඒකට අදාළ ශක්තිය. යානදෝ සුඛදෝ හෝති. ප්‍රවාහන පහසුකම් පූජා කළාම හම්බෙනවා කියලා කියන්නේ සැපය. ඒ සැපවත් භාවයේ පරිත්‍යාග කිරීම. ඖෂධ පූජා කරාම ලැබෙන්නේ ඖෂධ. මේ විදිහට මේ ලැබෙන පින තුල බලය තියෙන පිනතුනි අර පින හදන්න දීපු භාණ්ඩය අනුමයි. මේක බුද්ධ දේශනාව ඉතාම බල ප්‍රකාශන හොඳ ආකාරයට පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ පිරිමි කෙනෙකුගේ වීඩියෝ එකක් අරගෙන ඒක යවලා අනිත් පැත්තේ කෙනාට ගෑනු කෙනෙක් පෙන්වන්න බෑ. ඔබ මේ වීඩියෝ එකට ගත්ත කෙනාවම තමයි ඔබට කෙනෙක්ට යවන්න පුළුවන්, පෙනෙන්න පුළුවන්. එතකොට ආන් ඒ වගේ තමයි ඔබ ආහාර දුන්නම ඒකේ බලයේ තියෙනෙත් ආහාර ශක්තිය.
ඉතින් මෙන්න මේ විදිහට ධර්මයේ කියන පින් සිද්ධ කිරීම පිළිබඳව ඔබ පින්වතුනි සැලකිලිමත් වෙන්න. නේද? අද බොහෝ පින්කම් අපට පේනවා හුදු චාරිත්‍රයක් පමණයි. සැලකිලිමත් වන්නේ එහි තිබෙන ප්‍රදර්ශනීය කාරණා පිළිබඳව. වස්ත්‍ර අඳින විදිහ, පාදෝවණය කරන විදිහ, සැරසිලි ආදිය, සුදු වස්ත්‍ර එළන එක, මේ වාගේ කාරණා කීපයක් පිළිබඳ ඔබ ඊටාම සැලකිලිමත්. හැබැයි ඔබ මේ කියන ක්‍රියාකාරකම ඇතුලේ ඊටාමත්ම අත්‍යවශ්‍ය වන චිත්ත සම්පත්තිය පිළිබඳව, ඒ වගේම ඔබේ සීල සම්පත්තිය පිළිබඳව, වස්තුවේ ධාර්මික භාවය පිළිබඳව සැලකිලිමත් වෙලා නැහැ. ඉතින් ඔබ මේ ඔක්කොම සැලසුම් කළාට අවශ්‍යම කාරණා පිළිබඳව සමහර විට ඔබ අතින් සැලකිල්ලකට භාජනය නොවුනොත් පින්වතුනි මතක තියාගන්න ඔබට පින් සිද්ධ වෙන්නේ නැහැ. නේද? අපිට හිත හදන්න ඔබ ලොකු පින්කමක් කළා, ලස්සනට දානේ පූජා කළා, ලස්සනට භාජන හදලා තිබුණා, ඔක්කොම ලස්සනට ඇඳගෙන හිටියා කියලා වර්ණනා කළ හැකි. හැබැයි එපමණකින් පින පිළිබඳව තාක්ෂණය නිවැරදි නැහැ. පින පිළිබඳව තාක්ෂණය නිවැරදි වෙන්න එක ඔබ අත්තිවාරමක් හැටියට, උපකරණයේ හැටියට සීලයේ සහිත මිනිසෙක් වෙන්න ඕන. දෙක තමයි සම්මා දිට්ඨිය, ශ්‍රද්ධාව ආදී චිත්ත සම්පත්තිය පැත්තේ ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන. ඒක නිකන් අර බැටරි පවර් එක වාගේ. ඊළඟට තුන්වෙනි එක, මේකට ඔබ දාන දේවල් හරියටම පින කියන ශක්තිය නිෂ්පාදනය කිරීමට හැකි භෞතික වස්තුව වෙන්න ඕනේ. කියන්නේ ඔබ හිතන්නකෝ ඔබේ දුරකථනයේ නැති ෆොටෝ එකක් ඔබට යවන්න බෑ. ඒ වගේ තමයි ධාර්මික උපයා සපයා නොගත් දේවල් ඔබ ළඟ තිබ්බා කියන්නේ ඇත්තටම ඔබ සන්තක වෙලා නෑව යවන්න බෑ ඔබට. ඒකෙන් ඔබට යමක් කරන්න බෑ. ඔබට පුළුවන් ඔබේ දුරකථනයේ සන්තක දේව යවන්න විතරයි. වාගේ ඔබට පුළුවන් ඔබ සන්තක ඌ කියන කොටසට අයිති වෙන වස්තුවෙන් පින් කරන්න විතරයි. ඒතර අපි හිතමු මෙන්න මේ විදිහට ඔබ පින් සිද්ධ කළා කියලා. එතකොට මේකෙන් වෙලා තියෙන අර භෞතිකමය සම්පත්තිය දැන් තරංග බවට පත් වෙලා ඔබ ඊටාම බල සම්පන්න පුද්ගලයෙක් හැටියට ඉන්නවා. ඊළඟට අපි ඕනේ මේක අදාළ පුද්ගලයාට යවන්න. දුරකථනයකින් කෙනෙකුට මේක යවන්න නම් අපි ළඟ තියෙන්න ඕනේ අදාළ කෙනාගේ දුරකථන අංකය. එයාගේ මොකක් හෝ එයාට සම්බන්ධ විය හැකි අංකයක් තියෙනවා. ඒ අංකය අපි ළඟ තියෙන්න ඕන. ඒ අංකේ තියෙන කෙනා කොහෙද ඉන්නේ කියලා අපි දැනන් ඉන්න ඕනේ නේද? එයා ලංකාවේ හිටියත්, හදිසියේ ඉන්දියාවේ ගිහිල්ලා නම්, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා නම්, මෙහි ඉඳලා කොච්චර දුර වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි ළඟ තියෙනවා නම් එයාගේ අංකේ, එයා ලෝකේ කොහේ හිටියත් අපිට පුළුවන් එයාව කනෙක්ට් කරගන්න, සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් යවන්න. අන්න ඒ වගේ තමයි පින් දීම. පින් දීමේදී පින් යන්නේ මතක තියාගන්න ධර්මයේ කියන විදිහට ඥාතීන්ට. ඔබගේ ඥාතීන් සහ ඔබ අතර කර්ම ඥාතීත්වයක් තියෙනවා. ඔවුන් සහ ඔබ අතර ඔබේ අම්මා උනේ ඔබේ අම්මා වෙන්න තිබුණ කෙනාමයි. ඔබේ පුතා දුව උනේ, ඔබේ සැමියා උනේ, සහෝදරයා උනේ මේ වෙන්න තිබුණු කෙනාමයි. සමහර විට ස්වාමියා භාර්යාව ඔබේ ලේ ඥාතියෝ නෙමෙයි. කට්ටිය ඥාති කියන කොටසට නෙමෙයි ඇත්තටම අයිති වෙන්නේ. ඒ අයට නෙමෙයි පින් දෙන්න පුළුවන් කියන්නේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් සීයා ආච්චි පුතා දුව මිනිබිරි මුණුබිරියන් කියන මේ පරම්පරාවේ කණ්ඩායමට. ඇයි ඒ කට්ටියට දෙන්න පුළුවන්නේ? ඔයාලා එයාලගේ ලින්ක් එක දන්නවා. ඔයාලා එයාලගේ අංකය දන්නවා වාගේ තමයි ඒ දැනුවත් වීම කර්ම ඥාතීත්වයේ සම්බන්ධය නිසා. එතකොට කොහොමද මේ කට්ටියට මේ ආරාධනාව කරන්නේ? එහෙම නැත්නම් ඒ අය සමග ඔබ සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. තිරෝකුණ්ඩ සූත්‍රය පින්දීම පිළිබඳ තාම විස්තරාත්මකව පැහැදිලි කිරීම තියෙන සූත්‍රය තියෙනවා. ඔබ සිහි කරන්නලු පින් සිද්ධ කරගත්තට පස්සේ අදාළ ඔබට පින් දෙන්න ඕන කෙනාගේ රුව හිතෙන් ඔවුන් ඔබට හිතයිශී භාවයන් දැක්වූ අවස්ථා. ඒ කියන්නේ ඔබට හිතයිවත් වූ අවස්ථා ඔබ මෙනෙහි කරන්නලු. ඊළඟට පුළුවන් තරම් ඔවුන්ට කරුණාව සහ ඔබේ අනුකම්පාව ජනිතන විදිහට ඔවුන් පිළිබඳව කල්පනා කරන්න. මෙන්න මේ හැඟීම ඔවුන්ට ඔබව සිහිපත් වෙලා ඔබෙන් යම් ආරාධනාවක් තියෙන බව දැනෙන්නට හේතු වෙන සිතුවිලි. ඒ කියන්නේ ඔබ ඊටාම ලොකු වස්තුවක් උපයාගත් වෙලාවේ ඔවුන් ඔබ මතක් කරන්න.
ඔවුන් සිහි කරන්න, ඔවුන්ගේ චිත්ත රූප මතක් කරන්න. ඔබත් එක්ක ඔවුන් ගනුදෙනු කරපු හොඳ විදි, ඔබට ආදරය දක්වපු, ඔබට කරුණාව දක්වපු අවස්ථා සිහිපත් කරන්න. මේ අවස්ථා සිහිපත් කරනවා කියන්නේ ඔබ දුරකථනය අරගෙන අංකේ ඩයල් කළා වාගේ. ඒ අය සහ ඔබ අතර දැන් සම්බන්ධීකරණය ඇති වෙනවා. පින්තුනි, මේක කරන්න පුළුවන් කොයි වෙලාවටද? ඊටාම ආඩ්‍යතරව පිං උපයාගත් වෙලාවක විතරයි. එහෙම මෙනෙහි කිරීමෙන් පස්සේ ඔබ සහ ඔවුන් අතර සම්බන්ධයක් ඇති වෙනවා. අන්න ඒ වෙලාවේදී ඔබට තියෙන්නේ හිතෙන් හිතට මේ ශක්තිය පින්තුනි ගමන් කරවන්න. හිතෙන් හිතට ශක්තිය ගමන් කරවීම භාවනාවක් වගේ එකක්. ඒක ඊටාම හොඳට ඔබ නිස්කලංක වෙලා දැස් පියාගෙන වාගේ අදාළ චරිත මෙනෙහි කරමින් මේ උපයපු පිනෙන් ඔබට යහපතක් වේවා, ඒ සඳහා මම මේ පින් ඔබට පරිත්‍යාග කරනවා කියන හැඟීම ජනිත වීම ප්‍රමාණයෙන් මේ තරංග ඔවුන්ට යනවා. ඔවුන්ගේ ජීවිත සුවපත් වෙනවා. එවිට ඔවුන් ඒ ශක්තිය දැන් යව්වේ තරංග භෞතික ශක්තිය බවට පත් කරගෙන ඔවුන් සුඛිත මුදිත භාවයට පත් වෙලා ඔබට ආශිර්වාද කරනවා කියලා සාක්ෂිය මේ තිරෝකුණ්ඩ සූත්‍රයේ තියෙනවා. එතකොට පින්නතුනි මතක තියාගන්න, මේක තාම හොඳට ඔබට කරන්න පුළුවන් දෙයක්. ඔබ හැබැයි දානයක් පූජා කළාම, පින්කමක් සිද්ධ කළාම, මල් ටිකක් පූජා කළාම පින්දීම කියන අවස්ථාවේ ඊටාම සංසුන් වෙන්න ඕන. ඒක භාවනාවක් වාගේ. ඒක ඊටාම වැදගත් දෙයක්. ඇත්තටම පැන් වඩන්න ඕනේ පින් දෙන්න, ඒක නිකන් නිදර්ශනයක්. ඒක මේ තේරුම් ගැනීම සඳහා, අනිත් අයට පැහැදිලි කර ගැනීම සඳහා උපමාවක්. උපමාවේ සඳහන් දේ දෘශ්‍යාධාරයෙන් විෂුවල් එකකින් පෙන්වන එකක් තමයි අපි ඔය පැන් වඩනවා කියලා කරන එක. මොකක්ද? ඔබේ හිතේ පින් වැඩෙනවා වාගේ තමයි, ඔබ පින් රැස් කරගන්නවා වාගේ තමයි අර උඩින් තියෙන වාජනේ පිරෙන එක. ඔබ තමයි මේ සක්‍රීය තාක්ෂණික කටයුත්ත කරන්නේ. ඒක පිරිලයි තීරිලා ගිහින් යට වාජනේට වැටිලා යට වාජනෙත් ටික ටික පිරෙනවා වාගේ තමයි පින් අවශ්‍ය ඔබේ ඇත්ත හිටියොත් ඒ අයට මේ පින් ගිහිල්ලා අයගේ ජීවිතවලටත් මේකේ බලපෑම වෙන්නේ කියලා යතා වාරි වහා පූරා පරිපූරෙන්ති සාගරං ඒව මේව ඊතෝදින්නම් පේතානං උපකප්පති කියලා මේ ගාථාවේ කිව්වා. ගංගා පිරුණම නිකම්ම මහ මුහුදට වතුර ගොඩාක් යනවා. ඇලදොල පිරුණම ගංගා පිරෙනවා. ගංගා පිරුණම මහ මුහුදට වතුර ඕන තරම් පිරෙන්න තියෙනවා. අන්න ඒ වගේ ඔබ කළ පින් වල බලයෙන් ඒවා ඊටාම අධික ලෙස දැන් තියෙන නිසා පේතානං මියගියා වූ තැනැත්තා, මේ පේත කියන්නේ මියගියා වූ තැනැත්තාට මේ ශක්තිය ලැබෙනවයි කියනවා. එතකොට පින්වතුනි මතක තියාගන්න, ඒක හරියට කොයිතර ලේසි වැඩක්ද කියලත් මේ ගාථාවක තියෙනවා. උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවට්ටති. උඩ තලයකට එකතු කරපු මහා ජල කඳක් පහලට ගලන්න, පහලට එවන්න ඕන කරන්නේ පොඩි සිදුරක් සහ පාරක් විතරයි. උඩ තියෙන නිසා નિરાයාසයෙන් ආයි මෝටර් දාලා පම්ප් කරන්න ඕන නෑනේ. සිදුරක් හරපුවාම නිම්නයේ දිගේ ගලාගෙන ඇවිල්ලා පහත් බිම් පිරීලා යනවා. අන්න ඒ වාගේ ඔබ විසින් දෙන පිනින් ඔබ උසස් ආත්මික උසස් පින් කරගෙන උසස් පුණ්‍ය ශක්තියකින් යුක්තව ඉන්න වෙලාවක අර මිය ගිය කෙනාට පින් දුන්නම එයාගේ ජීවිතයත් සුවපත් වෙනවා කියලා මේ ඔක්කොම දෘශ්‍යාධාර, මේ ඔක්කොම නිදර්ශන, මේ ඔක්කොම උපමා මේ ගාථා සජ්ජායනා නොකලත් මතක තියාගන්න, මේ වක්කරන පැන් ඔබ ඉදිරියේ වක්කලේ නැතත් පින් යනවා. පින් යනවා එක ප්‍රශ්නයක් නේ. හැබැයි අපි ඒක කරන්නේ තව කාට හරි ඉගෙන ගන්න, තේරුම් ගන්න, ළමයින්ට තේරෙන්නේ නැති මට්ටමේ දැනුමක් තියෙන මේ තාක්ෂණික කටයුත්ත පිළිබඳ අනෝබෝධයෙන් ඉන්න උවැසියන්ට මේ පිළිබඳ යම් අදහසක් ගැනීම සඳහා අවශ්‍ය කරන්නේ හිතෙන් හිතට කරන අනුමෝදනාව කිරීම. එය ඊටාම විද්‍යාත්මකයි, ඊටාම තාක්ෂණිකයි, ඒ වගේම අදාළ කාර්යය ඊටාම හොඳින් සිද්ධ වෙන එකක්. එහෙනම් බුද්ධ දේශනාවේ පුණ්‍යානුමෝදනාව කියලා කියන්නේ
හොඳට මතක තියාගන්න පින්නතුනේ හොදු විශ්වාසයක් පමණක් නෙමෙයි එය ඊ타ත්ම විද්‍යාත්මක වූ තාක්ෂණික කටයුත්තක්. මේ පින්දීම පිළිබඳව සඳහන් වෙනකොට තිරෝකුණ්ඩ සූත්‍ර අටුවාවේ තියෙනවා පින් ලබාගත හැකි වන්නේ ආත්ම භාව දෙක කයට පමණයි කියලා. එකක් තමයි දෙවියන්ට පින් දුන්නේ නැකේ දෙවියෝ පින් ඉල්ලා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද ඔවුන් පින් උපයන්න දක්ෂයන් නොවන නිසා, හැකියාවන්ගෙන් සමන්විත නොවන නිසා ඔවුන් කැමති ඔවුන්ට කවුරු හරි දෙනවනම්. ඒ හින්දා බලාපොරොත්තුෙන් ඉන්න කණ්ඩායමක් එයට ගන්න පුළුවන්. ඊළඟට පරදත්තූපජීවී කියන අනුන් දෙන දෙයින්ම පමණක් යැපෙන්නට පුළුවන්කම තියෙන තමන්ට රැස් කරගත් උපදවාගත් පුණ්‍ය බල මහිමයක් නැති වූ කණ්ඩායමක් ඉන්නවා. ඒ කියන්නේ කට්ටිය සියලු සම්පත් වලින් දුර්වලයි. අනේ අයටත් කවුරු හරි දෙනවා නම් ගන්න ඒ කට්ටියගේ බලාපොරොත්තු තියෙනවා. අර මෙන්න මේ කියන දෙපාර්ශවයේ අයට විතරයි ඔබ දෙන පින් අනුමෝදන් කරගන්න පුළුවන් වෙන්නේ. දෙවියන්ටත් පින්දීම මිය යන අයට පින්දීම හා සමානයි. ඉතින් පත්තානුමෝදනා කියන පින් අනුමෝදන් කිරීම කියන කාරණාවේදී දෙවියෝ සහ මළගිය ඥාතීන් එක හා සමානයි. ඔවුන්ට අඩුපාඩු සහිත නිසා අපි දෙන දෙයින් යැපෙන කණ්ඩායම. ඔවුන්ගෙන් ඒ නිසා අපි ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න සුදුසු නෑ කියන එක ධර්මයේ කියන. අපි උදව්වක් කරන්නේ ඒ හින්දා අපිව දිගට බලා ගන්න කියලා දෙවියන්ට කිවිසුමක් ගහන්න යන්න එපා. ඥාතීන්ට එහෙම එකක් කරන්න යන්න එපා. එහෙම යුක්ති සහගත බවක් සාධාරණ ස්වභාවයක් නැහැ කියන එකයි මේ ධර්මයේ කියන්නේ. ඒතර මේක ඉතා වැදගත් තැනක්. මොකද අපි ඥාති ඇදහිල්ලකට යනවා. දේව ඇදහිල්ලකට යනවා. නමුත් අපේ බෞද්ධ දේශනාවේ අදහස අනුව දෙවියන්ට සහ ඥාතීන්ට උදව් කිරීමක් සිදු කරන බලවත් චරිතය ඔබ තමයි පින් සිද්ධ කරන්න පුළුවන්, ආයෝජනය කරන්න පුළුවන්, ගමන් කරවන්න දෙන්න පුළුවන් පුද්ගලයා. ඊළඟට ඔබ තමයි මේ කියන නිවන් දකින්න එකත් මේ ආත්මෙ සිද්ධ කරගන්න පුළුවන් චරිතය. අර පරදත්තූපජීවී කෙනා අසරණ සිඟන්නෙක් වාගේ, දෙවියෝ අසරණභාවයටපත් වෙච්ච පුද්ගලයෙක් වාගේ අපි තමයි ශක්තිමත්. ඒ නිසා ඔබට අපි කියන ඔබේ පෞරුෂය, ඔබේ ශක්තිය පිළිබඳ ඔබ විශ්වාස කරන්න. පුණ්‍යානුමෝදනාව මියගිය ඥාතීන් වෙනුවෙන් ඔබේ සත්ක්‍රියාවක්, ඔබේ සත්පුරුෂ භාවයක්. එය ඊටාම හොඳින් සිද්ධ කිරීම කෙරෙහි පින්වතුන් අවධානය යොමු කළොත් ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් මේ කියන කාර්යයන් සිද්ධ කරන්න. ඊළඟට ධර්මයේ කියනවා පින් අවශ්‍ය ඥාතීන් ඉන්න බව, ඔවුන් අපෙන් පින් ඉල්ලන බව දැනගන්නත් ඔබට ක්‍රම තියෙනවා. ඒ තමයි ඔබට බලන්න ඔබට නිරන්තරයෙන් හිතාමතා මතක් කිරීම සිදු නොකර ඔබේ යම් ඥාතිවරයෙක් මිය ගියපු අය මතක් වෙනවද කියලා. එහෙම මතක් වීම සිද්ධ වෙන්නේ ඒ අයට පින් අවශ්‍ය බව අපි පින් දෙයි කියන එක ගැන ඔවුන් හිතන කොටයි කියලායි ධර්මයේ කියන්නේ. ඒ නිසා ඔබට ඔබේ අම්මා, තාත්තා, ඥාතිවරු නිරන්තරයෙන්ම හීනෙන් පේනවනම්, නිරන්තරයෙන්ම નિરાයාස මතක් කිරීම වලට ලක් වෙනවා නම් ඔබ පින්කමක් කරන්න. ඔබ පුණ්‍යානුමෝදනාවක් හරියට කරන්න. ඒ බොහෝ විට ඔවුන්ට පින් ඕනෑ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට තියෙන්නේ මේ කියන අවස්ථාවේදී තාක්ෂණිකව ඊටාම නිවැරදි විශ්වාසයෙන් සහ නිවැරදි ආකාරයෙන් මේ පුණ්‍ය කටයුත්තේ නියැලෙන්න. පින්දීම ඊටාම නිවැරදිව සිද්ධ කළොත් විතරක් පින් යන එකක්. ඒ නිසා නිකන් අපි දකිනවා අපේ පින්කම් ගෙවල් වල වැදගත්ම මොහොත තමයි පින්කමේ අයිතිකාරයෝ කලබලෙන් ඉන්න වෙලාව. ඒ තමයි පුණ්‍යානුමෝදනාව වෙලා. ඒ මොකද දානේ වළඳලත් ඉවරයි, පිරිකර පූජා කරලත් ඉවරයි. දැන් යවන්න වාහන හොයන්න ඕන. ඊළඟට තියෙන වැඩ සැලසුම් කරන්න ඕන. ඇවිත් තියෙන ඥාතීන් සංග්‍රහ කරන්න ඕන. ඒ හින්දා දැන් පින් දෙන වෙලාවේ තමයි ගෙදර අය හරිම වික්ෂිප්ත, කලබල, අවිවේකී හිත මේ කටයුත්තෙන් අයින් කරලා ඉන්න වෙලාව. එතකොට පින් යන්නේ නැහැ. පින් කරාට පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ සංවිධානාත්මක වෙන්න. ඔබට නිදහසේ මේ විගාපෘතිය, මේ තාක්ෂණික කටයුත්ත සිදු කොට නිමා කළ හැකි ආකාරයට ඔබ වැඩ බෙදා දෙන්න අනිත් අයට. අනිත් අය විසින්
කළ යුතු කළ හැකි කාරණාවන් ඔවුන් වෙත ඔබ පැවරුවොත් ඔබට ඔබේ කටයුත්තේ නිමාවක් සිදුවෙන ආකාරයට මේ කටයුත්ත කරන්න පුළුවන්. ඒ නිසා එහෙම හිතලා මේ පින්දීම පිළිබඳව කරුණ නිවැරදි කර ගැනීම සඳහා අපේ පින්වත් උදවිය කටයුතු කරන්න කියන සිහිපත් කිරීම අපි ඔබට මතක් කරනවා. බෞද්ධ දේශනාව තුළ පින්දීපු අවස්ථාවලට උදාහරණ ඕනෑ තරම් තියෙනවා. පළමු ආරාම පූජාවෙන් පස්සේ බිම්බිසාර රජතුමාගේ ඥාතීන් එතුමාට පින් අවශ්‍ය බව විවිධ විදිවලින් ඒත්තු ගන්වලා බුදුහාමුදුරු නියම කරලා පින් දෙන අවස්ථාවක් තියෙනවා. සැරියුත් හාමුදුරුවෝ තමන්ගේ ආත්ම ගණනාවකට පෙර ඥාති වූ දෙමව්පියන් ඇතුළු ඥාති පිරිසකට පිණ්ඩපාතේ වැඩලා ඒ පිණ්ඩුසිඟා ගත් ආහාර අන් අයට දාන හැටියට පූජා කරලා පවත්වපු දානයකින් පස්සේ කළ පින්කමක් පිළිබඳව මේ සාහිත්‍යයේ බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන් වෙනවා. බුදුහාමුදුරුවෝ පින්දීම අගය කොට දේශනා කොට වදාළ දේශනා ගණනාවක් මේ ඥාති සංග්‍රහය යටතේ සඳහන් වෙනවා. සිගාලෝවාද සූත්‍රයේ මියගිය ඥාතීන්ට දෙමව්පියන්ට ආදී පින් දීම දරුවන්ගේ යුතුයකමක් හැටියට සඳහන් වෙන ඉගැන්වීමක් තියෙනවා. ඊළඟට ගත්තහම පත්තකම සූත්‍රයේ පංචබලි සංකල්පය යටතේ පුබ්බපේත බලි කියලා ඔබ උපයන ධනෙන් එක් කොටසක් අනිවාර්ය වශයෙන් කළ යුත්තේ මියගිය ඥාතීන්ට දෙවියන්ට වාගේ ඔබත් සමග පෙර වාසය කළ පිරිසට පුණ්‍යානුමෝදනාවන් සඳහා යෙදවීම කියලත් තියෙන. මේ වගේ ගොඩාක් තැන් ඉගැන්වීම් වල තියෙනවා, සිද්ධි වල තියෙනවා බෞද්ධ පුණ්‍යානුමෝදනාව. ඒ නිසා එය හුදු දේව මළගිය ඇදහිල්ලක් නෙමේ, ඊට වඩා තාක්ෂණික කාරණාවක්. තැනකින් තැනකට දත්ත යවන්න පුළුවන් තරංග බවට පත් කරලා එහෙම වුණාම යනවා. එහෙම වුණාම ගිහිල්ලා ඒක නැවත භෞතිකත්වයට පත් වෙනවා කියන එක අද නවීන ලෝකයේ තාක්ෂණිකව ඔප්පු වුණ කරුණක්. එය තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ හිත නැමැති ඩිවයිස් එකෙන් තවත් හිතක් නැමැති උපකරණයකට මැද තරංග හෙවත් පිං විදිහට මේ කියන ශක්තිය යවීම. අපි අන්න ඒ උතුම් ක්‍රියාවලිය ඊ타මත්ම නිවැරදිව කරන්න ඉගෙන ගනිමින් අපේ බෞද්ධ වත්පිළිවෙත් තුළ තියෙන තාක්ෂණික නිවැරදි භාවය පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරමු කියන මතක් කිරීම සිදු කරමින් මේ සද්ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. විශේෂයෙන් අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ නෙළුන්දෙනිය ගෞතම විහාරස්ථානයේ දායක පින්වත් පිරිස විසින් විශේෂ වශයෙන්ම අපවත් වී වදාළ අතිපූජනීය දර්ශනපති පූජ්‍ය ගලතර පඤ්ඤානන්ද නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු යම්තාක් අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනාව වේවා. සියලු දායක පින්වතුන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතය සුවපත් භාවයට පත් වේවා. ඊ타ම ඉක්මන් ආත්ම භාවයක් තුළදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටත් මේ පින් හේතු වාසනාම වේවා කියලත් සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම මේ පින්කම සඳහා දායක වුණ සියලුම පින්වතුන්ට නිදුක් නිරෝගී සම්පන්නිය වැඩේවා. විහාරස්ත සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගීමත් භාවය ශාසනිකව සහ ආධ්‍යාත්මිකව අපේක්ෂා කරන සියලු පැතුමන් ඉටුවීම සඳහාම මේ පින් හේතු වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. වැඩිහිටියන් සිදු කරන දෙහැමි වූ රැකී ආරක්ෂා සියල්ල ඊ타ම හොඳින් සිදු කර ගන්නට අවශ්‍ය කායික මානසික ශක්තිය ලැබේවා. හැම දිනාට සෞභාග්‍යමත් ජීවිතයක්, සැනසිරිදායක ජීවිතයක් උදා කර ගන්නට මේ පින් හේතු වාසනාම වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. සියලු දෙවියෝ
මේ පින් අනුමෝදන් කර ගනිත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන්ව සුඛිත මුදිත භාවයට පත්වේවා. සම්බුද්ධ ශාසනය ලෝකය ඔබ අප සෑම දෙනාම ආරක්ෂා කරත්වා. අවසන උතුම් වූ කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී දෙවියන්ටත් මගඵල නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනාම වෙත්වා කියලා සාදු කියලා පින්දි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු තං සදාති.